ස්වාමීන් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ම මේ උදෑසනත් පිළිගන්න අතර අපි දකිනවා මේ සුමානය තුල ලංකාව තුල බොහෝ දේවල් සිද්ධ වුණා. නමුත් අපිට තිබෙන බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වීම. අපි ඒක තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව. අපි දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අද ලංකාවේ මිනිස්සු සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවා. නමුත් සැබෑ කිතුණුවන් තුල උන්වහන්සේ ඒ සිස්ටම් චේන්ජ් එක වෙනත් ඒ පටන් අරගෙන ඉවරයි. මක්නිසාර සියල්ලෝම පවුකට ඒ දෙවියන්වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. ඒ නිසා බයිබලයේ තවත් තැනක තිබෙනවා සීල දෙයට වඩා සිත රැවටිලිකාරව තිබෙනවා. ඒක දූෂ්‍යවම තිබෙනවා. ඒක දැනගන්න පුළුවන් කාටද කියලා බයිබලයේ ලියලා තිබෙනවා. ඒ නිසා අද වංචාකාරයෝ දූෂ්‍ය වූ කට්ටියක්ව පන්නන්න ඔව් ඒක විය යුතුයි. ඒව කරන්න තමා ධර්මිෂ්ඨයි කියලා හිතා ගන්න කට්ටියක් උත්සාහ කරනවා. නමුත් තේරුම් ගන්න ඕන දේ තමයි අපි බයිබලයේ ප්‍රකාරයට තේරුම් ගන්න ඕන දේ හැමෝම පව්කාරයෝ, හැමෝම දුෂ්ටකම් කරන, හැමෝම අයුතුකම් කරන මිනිස්සු. ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් නමුත් අපි දේවදරුවෝ සැබෑ කිතුණෝ නැත්නම් ඒ නැවත උත්පාදනය ලැබුවා දේවදරුවන් ඔබ තුල මා තුල දෙවියන් වහන්සේ ඒ ආත්මිකව ඒ සිස්ටම් චේන්ජ් එක පටන් අරගෙන තිබිලා ඒක දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මක් නිසාද? නුඹලා තුල පටන්ගත් යහපත් වැඩය ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා සම්පූර්ණ කරන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. හරි. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ මේ කාලය තුල. ඔබට මට තිබෙන ඉලක්කය ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ පැමිණීමේදී උන්වහන්සේ සන්තක වෙන්න. උන්වහන්සේගේ පැමිණීමේදී නුඹලාගේ ආත්ම ප්‍රාණ ශරීර නිදොස්ව තිබෙන්න ඕනේ කියලා බයිබලයේ පාවුලතුමා තුලින් දෙවියන් වහන්සේ කතා කරනවා. ඒ නිසා මේ හැම දෙයක් තුල අපි උන්වහන්සේට බාර වෙමු. අපි උන්වහන්සේට යටත් වෙමු. මක්නිසාද මේ ලෝකයේ දේවල් එක්ක ඒ රැල්ලත් එක්ක අපිට යන්න බෑ. සිස්ටම් චේන්ජ් එකක් මුළු ලෝකයම බලාපොරොත්තු වෙනවා. අද ලංකාවේ මිනිස්සු යහපත් සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙන එක හරි. නමුත් මම කියන්නේ ලෝකයේ මුළු ලෝකයක් ලෙස සමස්ත ලෝකයේ අද සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවා. ඒ සිස්ටම් චේන්ජ් එක තමයි අන්තක්‍රිස්තුස්ගේ පාලනයට ගමන් කිරීම. නමුත් අපි ප්‍රේසම්බ මේ ගමන දේවදරුවෝ ලෙස යන්න ඕන. අපි දකින උන්වහන්සේගේ වචනේ අපි බලන්ට යනවා යම් ප්‍රමාණයක්. ඒ 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ අපි කුඩා ලෙස අපි ඊ타මත්ම කුඩා ලෙස බලන්ට යනවා. මේ පදයෙන් පද අධ්‍යයනයක් නෙමෙයි. මොකද මේවා අද මතක් කරන්න ඕනේ දේවදරුවෝ. මොකද මේ ලංකාවේ වෙන දේවල් එක්ක අද කිතුණෝ පවා අපි දකිනවා මේ ලංකාවේ වෙන මේ දේශපාලනික සහ මේ ආර්ථිකය මේ ලංකාවේ මිනිස්සු බොහෝ අමාරුවෙන් දුක් විඳිනවා මේ කාලය තුල මේ ආර්ථිකයේ වැටීමත් සමග ඇත්ත කිතුණෝ ලෙස අපිටත් එහෙම තමයි. මොකද අපිටත් පෙට්‍රල් පෝලිං වල ඉන්න වෙනවා, ගෑස් පෝලිං වල ඉන්න වෙනවා. මොකද කිතුණෝන්ට මං කලිනුත් කිව්ව විදිහට දෙවියන් වහන්සේ අපිට ගෙදරට පෙට්‍රල් ගේන්නේ නැහනේ. යාඥා කරා කියලා. ඒ වගේම ගෙදරට ගෑස් ගේන්නෙත් නැහැ. ගෙදරට පරිප්පු ටික දෙවියන් වහන්සේ ගෙනල්ලා දෙන්නෙත් නැහනේ. අපි දෙවියන් වහන්සේගේ කරුණාව තුල අපි යම් දෙයක් උපයනවා. ඒක දෙවියන් වහන්සේගේ කරුණාව. උන්වහන්සේ ඔබට මට දීලා තියෙන කරුණාව නිසා ඔබ මම කරන රැකියාව හෝ ඒ දේවල් තුල අපිට ජීවත් වෙන්න ඕන අවශ්‍ය දේවල් උන්වහන්සේ දෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. ඔව් අපි ඒ අමාරුකම් වලට මුහුණ දෙන්න වෙනවා දේවදරුවෝගේ උනාට. හැබැයි ඒ හැම දෙයක් තුලින් ගමන් කරන්න උන්වහන්සේ ලෝකෙ මිනිස්සුන්ට නැති ඒ අන්‍ය ආගමිකයන්ට නැති මහත් බලවත් කරුණාවක් සැබෑ කිතුණුවන්ට උන්වහන්සේ දෙනවා. නමුත් අපේ බලාපොරොත්තුව මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ඊම ගැන. ඒක අමතක වෙන්න දෙන්න එපා මේ ලංකාවේ වෙන දේවල් එක්ක. මේ අරගලයන් එක්ක, මේ සිස්ටම් චේන්ජ් එක්ක, මේ දූෂිත කාරණාවල් පාලකයෝ මේ දූෂිත දේවල් එක්ක ඒවත් එක්ක වෙහෙස මහන්සි වෙන්න යන්න එපා මේ කාලය තුල. ඔබගේ සිත ඒවත් එක්ක නලංගු වෙන්න දෙන්න එපා. මොකද අපිට ලෝකාකාරයත් එක්ක ලෝකාකාරයට එක්ක අපිට යන්න බෑ. කියන්නේ ලෝකාකාරයට සමාන වෙන්න බෑ. අපිට ගමන් කරන්න උන්වහන්සේ දීලා තිබෙන මාර්ගයක්. ඒ පටු මාර්ගයේ, ඒ අමාරුකම් තිබෙන මාර්ගයේ අපි ගමන් කරන්න ඕන. ඒ නිසා ඒවා මතක තියාගන්න ඕන. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ ලෙස අපි දකිනවා 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ කියනවා. ඒ පළවෙනි පදවල කියනවා මෙන්න මෙහෙම. ප්‍රේමවන්තේනි, දැන් මේක මා නුඹලාට ලියා එවන දෙවෙනි ලියුමය. ඒ පේත්‍රස් තුමා අපි දකිනවා 1 පේත්‍රස් පරිච්ඡේදයේ ඒ ලියුම් පත්‍රයේ තිබෙනවා. දැන් පේත්‍රස් තුමා දෙවෙනි ලියුම මේ ලියන්නේ. දෙවෙනි පදය ශුද්ධ වූ අනාගත වත්රුන් විසින් පළමුවෙන් කියන ලද වචනද නුඹලාගේ ප්‍රේරිතයන් කරන කොටගෙන කියවූ ස්වාමී වූ ගැලවුම්කාර යානන්ගේ ආඥාද නුඹලාට මතක් වෙන පිණිස මතක් කරවීම කරන කොටගෙන නුඹලාගේ අවංක සිත් මේ ලියුම් දෙකින්ම පුබුදු කරවමි. මෙතනදී පේත්‍රස් තුමා ඒ ගැලවීම ලැබුවා වූ ඒ අවංක නැත්තම් ඒ පිරිසිදු සිත් ඇති මේ දේව දරුවන්ට නැත්තම් born again ඒ නැවත උත්පාදනය ලැබුවා වූ කිතුණුවන්ට ඔවුන්ගේ ඒ සිත් පුබුදුවන පිණිස
පේත්‍රස්තුමා මේ කාරණාවල් කියනවා. මේ කාලය තුල දේවදරුවන් සැබෑ කිතුණුවන් ලෙස, මොකද කිතුණු ඕන තරම් ඉන්නවනේ. සැබෑ කිතුණුව නැත්තම් බයිබල් කිතුණුව නැත්තම් බෝන් අගේන් කිතුණුව නැත්තම් නැවත උත්පාදනය ලැබුවා වූ කිතුණුවන් ලෙස ඔබගේ මගේ සිත අපි පුබුදු කරගන්න ඕන නිතරම උන්වහන්සේගේ වචනේ තිබෙන බලාපොරොත්තු තුල. පේත්‍රස්තුමා ඒ ගැන මෙතනදී කතා කරනවා. මොකද මේ කාලය තුල අපි දකිනවා මේ ලංකාවේ වෙන දේවල් එක්ක අපේ සිත පවා, අපේ මනස පවා, අපි අපේ ඒ දෙසමන් පවා අපි ඒ විවිධ දේවල් වලට යොමු කරනවා. ඒ නිසා අපි ඒ දේවල් තුල අපි වෙහෙස වෙන්න පුළුවන්. ඒ දේවල් තුල අපිට මේ දේවල් අමතක වෙන්න පුළුවන් මදකට හරි. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕන. පිබිදීමක් දේව දරුවන් ලෙස ඔබ තුල මා තුල අවශ්‍යයි. සිත පුබුදවන පිණිස පාවුලුතුමා සමාවෙන්න පේත්‍රස්තුමා මේ කාරණාව මෙතනදී කතා කරනවා. දැන් මෙතනදී කියනවා පේත්‍රස්තුමා මෙතනදී පටන් ගන්නවා ශුද්ධ වූ අනාගත වත්රුන් විසින් පළමුවෙන් කියන ලද වචනද කියලා මෙතනදී පළවෙනි පදේ, තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ පේත්‍රස් ඒ කාරණාව කතා කරනවා. අපි දකිනවා පාවුලුතුමා පවා මේ දේවල් කතා කරා. යේසුස් වහන්සේ මේ දේවල් ගැන කතා කරලා තිබුණාට මේ ශුද්ධ වූ අනාගත වත්රුන් විසින් පළමුවෙන් කියන ලද වචන කියලා කිව්වම අපි දකිනවා ලූක් පළවෙනි පරිච්ඡේදයේ ඒ 69 වෙනි පදේ යම් කාරණාවක් කතා කරනවා. අර සෙකරියස් ශුද්ධාත්මෙන් පූර්ණව අර ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීම සම්බන්ධව අර මුල් කතා ප්‍රවෘත්තියේ ඒ වාර්තා වෙන ස්ථානයේ ඒ සෙකරියස් ශුද්ධාත්මෙන් පූර්ණව යම් දෙයක් කියනවා. දැන් මේ සෙකරියස් එයාට ඕන දෙයක් කියනවා නෙමෙයි. ශුද්ධාත්මෙන් පූර්ණව දෙවියන් වහන්සේ ඔහු තුලින් යමක් කියනවා. එතනදී කියනවා ඒ ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 69 ඉඳන් 75 වෙනි පදේ දක්වා මේක සඳහන් වෙනවා. එතන තියෙනවා ලෝකේ පටන්ගෙන්ෙහි සිට විසු සෝකී ශුද්ධ වූ අනාගත වත්රුන්ගේ මුඛයෙන් කියවූ ලෙස. දැක්කද? සෙකරියස් ශුද්ධාත්මෙන් පූර්ණව මේ දේ කියනවා. ලෝකේ පටන්ගෙන්ෙහි සිට විසු සෝකී ශුද්ධ වූ අනාගත වත්රුන්ගේ මුඛයෙන් කියවූ ලෙස අපේ සතුරන්ගෙන්ද අප කෙරෙහි වෛර බැඳගත් සියල්ලන් අතින්ද අප ගලවන්නා වූ අඟක් තමන් දාස වූ දාවිද්ගේ වංශයෙන් අපට නැගිට්ටුවා දුන්සේක. මේ යේසුස් වහන්සේ ගැන කියන්නේ. මෙසේ උන්වහන්සේ අපේ සතුරන්ගේ අත්වලින් අප ගලවා අපේ සියලු දවස්වල බයක් නැතුව උන්වහන්සේ ඉදිරියේ ශුද්ධකමින්ද ධර්මිෂ්ඨකමින්ද උන්වහන්සේට සේවය කරන්නට වරදන පිණිස අපේ පිය වූ ආබ්‍රහම්ට දිවුරවීම වන තමන්ගේ ශුද්ධ වූ ගිවිසුම සිහිකොට අපේ පියවරුන්ට කරුණාව පෙන්වන සේක කියලා යේසුස් වහන්සේ ඒ ගැන ඒ සෙකරියස් ශුද්ධාත්මෙන් පූර්ණව කතා කරනවා. බලන්න එතනදී පවා කියන දේ තමයි ඒ ශුද්ධ වූ අනාගත වත්රුන්ගේ මුඛයෙන් කියවූ ලෙස අපේ සතුරන්ගෙන්ද අප කෙරේ වෛර බැඳගත් සියල්ලන්ගෙන්ද අතින්ද අප ගලවන්නා වූ අඟක්. ඒ අඟ තමයි යේසුස් වහන්සේ. ඒ දාවිද්ගේ වංශයෙන් පැමිණිච්ච. අපි දකිනවා මේ බයිබලේ අද බයිබල් විද්වතුන් කියනවා සැබෑ කිතුණු බයිබලයේ මේ කියවන හෝ බයිබලයේ යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරන්න කැමැත්තක් තියෙන උත්සාහ කරන අයට මේක තේරුම් ගන්න පුළුවන්. නිකන් උපතින් කිතුණුව කිව්වයි කියනකට මේවා මෙලෝ දැනගෙමක් නැහැ. නමුත් මෙතනදී බලන්න අනාගත වත්රුන් බයිබලයේ අපි දකිනවා උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳන්ම අපි දකිනවා එලිදරව් පොත දක්වා තිබෙනවා අනාගත වාක්‍ය. ඒ බයිබලයේ ඒ සාර වූ ගැන්වීම ඒ අනාගත වත්රුන් තුලින් විවිධ යුගයන් වල පුරාණ කාලේ උන්වහන්සේ කතා කළේ කුමක් ගැනද? යේසුස් වහන්සේ ගැනයි ප්‍රධාන ලෙස. අපි දැක්කා මේ විවිධ අධ්‍යයනයන් මේ මීට ඉස්සලා සුමාන වල මීට ඉස්සලා මාසවල වල විවිධ අධ්‍යයනයන් අපි කළා. ඒ අධ්‍යයනයන් වල තිබුණු දේ තමයි ඒ මුළු බයිබලයේ තේමාව යේසුස් වහන්සේ ගැන. අපට තිබුණා වූ ඒ මිත්‍යා දෘෂ්ටික නොවන බලවත් ඇදහිල්ල, ඒ ප්‍රඥාව දැනුම් තේරුම් ඇති ඇදහිල්ල ගැන. ඒකට හේතුකාරකයන් ගැන අපි අධ්‍යයනය කළා. අපි දකිනවා මේ දේවල් තුල ඒ සමස්තයක් ලෙස මේ හැම දෙයක් තුල අපි දකිනවා ඒ මෙතනදී පේත්‍රස් තුමා කියන දේ ශුද්ධ වූ අනාගත වත්රුන් විසින් පළමුවෙන් කියන ලද කියන කිව්වම බලන්න මෙතනදී කතා කරන. ඒ වගේමයි යේසුස් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් එදා අර එම්මාවුස් වලට යන ගෝලයන් දෙදෙනාට මලුන්ගේ උත්ථාන වුණා යේසුස් වහන්සේ පෙනිලා ප්‍රකාශ වෙලා මොකද්ද කිව්වේ? අපි ඒක දක්නවා. එතන වාර්තා වෙනවා මේ කාරණාව ලූක් 24 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳන් 24ට කියනවා යේසුස් වහන්සේ මේ එම්මාවුස් වලට යන ගෝලයන් දෙදෙනාට කියනවා එවිට උන්වහන්සේ උත්තර දුන් ඔවුන්ට කියනසේක් අඥානේනි
අනාගත වත්රුන් විසින් කියන ලද සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද සිත් ඇත්තෙනි. ක්‍රිස්තුස් වහන්සේ ඒ දේ විඳලාම සුඛිය මහිමයට පැමිණෙන්ට යුතුව තිබුණා නොවේද කියා මෝසෙස්ගෙන්ද සියලු අනාගත වත්රුන්ගෙන්ද පටන්ගෙන සියලු ලියවිලි වල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරා දුන්සේක. යේසුස් වහන්සේම උන්වහන්සේ ගැනම පුරාණ ගිවිසුමේ පුරාවට ඒ අනාගත වත්රුන් විසින් කතා කළා වූ ඒ ලියවිලි වල තිබුණා වූ දේවල් යේසුස් වහන්සේ තමන් ගැන ලියලා තිබුණා වූ දේවල් තමන්ම එදා එම්මාවුස් ගෝලයන්ට පහදා දුන්නා නම් අද මේක ඔබට මට කොච්චර වැදගත්ද? එහෙනම් මේ කාරණාව මතක් කරන පේත්‍රස්තුමා ඒ වැදගත්කම ගැන දන්නවා. ඒකේ වටිනාකම ගැන දන්නවා. ඒ ප්‍රේරිතයෙක් වෙච්ච පේත්‍රස්තුමත්. අපි දකිනවා පාවුලුතුමාත් මේවා ගැන කතා කරලා තිබෙනවා ප්‍රධාන ලෙස. මොකද අලුත් ගිවිසුමේ වැඩි කොටසක් යවුම් පත්‍ර ලිව්වේ පාවුලුතුමා. දැන් පේත්‍රස්තුමා මේ කාරණාවල් කතා කරනවා. අපි දකිනවා ඒ වගේම ක්‍රියා 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ පේත්‍රස්තුමාම කියනවා අර සුදාත්මය වැගිරීමෙන් පසු එතනදී කියනවා ක්‍රියා 3:18 නමුත් ස්වකීය ක්‍රිස්තුස් වහන්සේ විඳිනසේකයි දෙවියන් වහන්සේ සියලු අනාගත වත්රුන්ගේ මුඛයෙන් පෙර දැන්නේවුවා වූ දේවල් මෙසේ සම්පූර්ණ කළසේක. ඒ වගේම තවත් අමතර පදයක් 1 පේත්‍රස් පළවෙනි පදේ පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳන් 12ට කියනවා. 1 පේත්‍රස් 1:10 ඉඳන් 12ට කියනවා. ඒ පේත්‍රස්තුමාම පළවෙනි යවුම් පත්‍රයේදී එක කියනවා නුඹලාට පැමිණෙන්න තිබුණු අනුග්‍රහය ගැන අනාගත වාක්‍ය කී අනාගත වත්රුන් වරුන් ඒ ගැලවීම ගැන බොහෝ සෙයින් විභාග කොට සෙව්වෝය. ඔවුන් තුලෙහි ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේට නියම වූ වද විඳීමට ඊට පසු පැමිණෙන තේජස ගැන කලින් සාක්ෂි දුන් විට කවර කාලයක් නොහොත් කොයි ප්‍රකාර කාලයක් සැඟවූසේක්ද කියා ඔවුහු සෙව්වෝය. ඔවුන් ඒ දේවල් ගැන සේවය කරන්නේ තමන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේය. ස්වර්ගෙන් එවන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන සුභාරංචිය නුඹලාට ප්‍රකාශ කළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වන ලද්දේය. ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයොත් ආශා වෙති කියලා පේත්‍රස්තුමා අර එයාගේ පළවෙනි ලියුමේදී මේ කාරණාව කියනවා. ඒ වගේම අපි දකිනවා එළිදරව් බයිබල් අවසාන පොතේ එළිදරව් 19 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා මේවා ඒ දේවදූතයෙක් කියනවා මේවා දෙවියන් වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීසේක. මම ඔහුට නමස්කාර කරන පිණිස මේ යොහන්තුමා මේ දේවදූතයාට නමස්කාර කරන පිණිස ඔහුගේ පාමුල වැටුනෙමි. එතකොට ඒ දේවදූතයා යොහන්තුමාට කියනවා ඔහුද එසේ නොකරන්ට බලා ගන්න. මම නුඹේද යේසුස් වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. මක්නිසාද යේසුස් වහන්සේගේ සාක්ෂිය අනාගත වාක්‍යයේ ආත්මයයි මට කීවේය. අනාගත වාක්‍යයේ ආත්මය යේසුස් වහන්සේගේ සාක්ෂිය අනාගත වාක්‍යයේ ආත්මය කියලා මෙතන එළිදරව් පොතේ සඳහන් කරනවා. එහෙමනම් ඒ එලියාගේ ආත්මය එලියාට තිබුණා වූ ආත්මය ඒ අනාගත වත්රුන්ට පුරාණ ගිවිසුම් කාලයේ පුරාට තිබුණා වූ එම ආත්මය තුලින් මේ ස්ථානයේ කතා කරනවා. ඒ නිසා මට මේක අද මේක නෙමේ ගැන්වීම. නමුත් මම කියන්නේ මේ පරිච්ඡේදයේ මේ පළවෙනි පදය කිහිපය කතා කරනකොට ඒ ශුද්ධ වූ අනාගත වත්රුන් විසින් පළමුවෙන් කියන ලද වචන කියලා කිව්වම ඒකේ තියෙන බැරෑරුම්කම ඒකේ තිබෙන ඒ වේට් එක ඒ ගුරුත්වය තේරුම් ගන්නයි මම මේ වචන කතා කරේ. බලන්න. එසේනම් අපි දැන් මේ කතා කරමින් සිටින 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදය අපි කතා කරමින් සිටින මේ වචනේ මම නැවත කියනවා. ප්‍රේමවන්තේනි දැන් මේක මා නුඹලාට ලියා එවන දෙවනි ලියුමය. ශුද්ධ වූ අනාගත වත්රුන් විසින් පළමුවෙන් කියන ලද වචනද නුඹලාගේ ප්‍රේරිතයන් කරන කොටගෙන කියවූ ස්වාමි වූ ගැලවුම් කාර්යයන්ගේ ආඥාද නුඹලාට මතක් වෙන පිණිස. මෙතනදී පේත්‍රස්තුමා මේවා මතක් වන පිණිස මතක් කරවීම කරන කොටගෙන නුඹලාගේ අවංක වූ සිත් මේ ලියුම් දෙකෙන්ම පුබුදු කරවමි. දැන් කාගේ සිත්ද පුබුදු කරවන්න යන්නේ? අවංක සිත්. නුඹලාගේ අවංක වූ සිත්. දැන් කාගේ අද අවංක සිත්? නුඹලා කිව්වා මෙතනදී කාටද කතා කරන්නේ? නැවත
උත්පාදනය ලැබුවා වූ කිතුණුවන්ටයි මේ පේත්‍රොස් කතා කරන්නේ. කාගෙද කොට අවංක සිත් තියෙන්න ඕනේ? මෙතනදී කාගෙද අවංක සිත් එහෙනම් තියෙන්නේ? නැත්නම් පිරිසිදු සිත්, නැත්නම් අවංක සිත්, පවිත්‍ර සිත් දේව දරුවන්ට. අපි දකිනවා අවංක සිත් නැත්නම් පිරිසිදු සිත් කියලා කිව්වම ගීතාවලිය 24 වෙනි පරිච්ඡේදයේ පවා කතා කරනවා. 3 වෙනි පදේ ඉඳන් 5 වෙනි පදේ දක්වා අපි දන්නවා ස්වාමින් වහන්සේගේ කන්දට නගින්නේ කවුද? උන්වහන්සේගේ සුද්ධ ස්ථානයේ සිටින්නේ කවුද? පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තා වූ තමාගේ ආත්මය නිෂ්ඵල කමට යොමු නොකළා වූ වංචාවෙන් නොදිවුලා වූ තැනැත්තේමය. ඔහු ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයක්ද තමාගේ ගැලවීමේ දෙවියන් වහන්සේගෙන් ධර්මිෂ්ඨකමද ලබන්නේය. ඔබ මම අද ක්‍රිස්තුස් වහන්සේගෙන් පැමිණෙන්නා වූ ඒ ගැලවීම තුලින් ධර්මිෂ්ඨකම අපි ඔබ මම ලබලා තිබෙනවා. ඒක නුඹලාගේ කිසිත් නොවේ, නුඹලාගේ ක්‍රියාවක් නොවේ. ඒක බයිබලයේ ලියලා තිබෙනවා. ඒක උන්වහන්සේගේ දීමනාව, උන්වහන්සේගේ තෑග්ගක් ඒක. ඔබව මාව උන්වහන්සේ ධර්මිෂ්ඨ කරලා තිබෙනවා. දැන් මෙතනදී ඒ ගීතාවලිය 24 කිව්ව විදිහට කවුද ශුද්ධ කන්දර නගින්න යන්නේ? කවුද ශුද්ධස්ථානයේ සිටින්න යන්නේ? කවුද උන්වහන්සේගේ ඊමේදී එසවෙන්ට යන්නේ? කවුද උන්වහන්සේගේ පාමුල සදාකල් සිටින්න යන්නේ? අපි අද මේක ආත්මිකව ගත්තොත් තමගේ ආත්මය නිෂ්ඵල කමට යොමු නොකළා වූ ඒ පිරිසිදු පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තා වූ තමගේ ආත්මය නිෂ්ඵල කමට යොමු නොකළා වූ වංචාවෙන් නොදුලා වූ තැනැත්තේමය. එවනම් ඔබ මම දැන් මෙතනදී පේත්‍රොස් තුමා කියනවා අවංක සිත් නැත්නම් පිරිසිදු සිත් නැත්නම් අවංක සිත්. මෙතනදී ඉංග්‍රීසි පරිවර්තනයේ දෙකටම තියෙන්නේ පියෝ කියන එක. නමුත් මෙතනදී අර ග්‍රීක භාෂාවෙන් පදේ ගත්තම මෙතනදී අවංක කියන වචනේ බොහෝ දුරට හරි. මොකද තවත් තැනක තියෙනවා සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය කියලා මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ අර යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී කතා කරන එතනත් ඉංග්‍රීසි භාෂාවේ පියෝ කියන වචනේ තියෙනවා. නමුත් එතනදී ග්‍රීක භාෂාවේ තිබෙන ඒ පදය බැලුවම ඒක ඇත්තටම පියෝ නැත්තම් පවිත්‍ර. නමුත් මෙතන 3 පේත්‍රොස් අපි මෙතන කතා කරන මේ අවංක කියන එකේදී ඉංග්‍රීසි භාෂාවේ පියෝ කියන වචනේම තිබුණාට ඒක ග්‍රීක භාෂාවේ පරිවර්තනය බැලුවම ඒක ඒ සින්සියර් පියෝලි සින්සියර් කියන අර්ථයෙන් ඒ කියන්නේ අවංක කියන එක තමයි බොහෝ විට. දැන් ඒකට අවංක නැත්තම් පිරිසුදු සිතක් ඇති අයටයි මෙතනදී පුබුදුවන්න පේත්‍රොස් තුමා කතා කරන්නේ. නැතුව ගැලවීමක් නැති, වැදගැම්මක් නැති, ගැලවීමක් නැති උපතින් ක්‍රිස්තියානි කාරයන්ට නෙමෙයි මෙතනදී පේත්‍රොස් තුමා කතා කරන්නේ. නැවත උත්පාදනය ලැබුවා වූ අවංක සිත් ඇති දේවදරුවන්වයි පුබුදු කරන්න යන්නේ. මැරිච්ච අය නෙමෙයි. යන්නන් වාලේ යන අයව නෙමෙයි. අවංක සිත් සින කිතුණුවන්වයි පුබුදු කරන්නේ. දැක්කනේ? ඒ කියන්නේ කිතුණුවන් ඔබ මම නිතර පිබිදෙන්න ඕන. මලානික වෙච්ච අය ගැන විතරක් ගැන අය පිබිදීමක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන මේ හොඳට මතක තියාගන්න මෙතන කතා කරන්නේ මලානික වෙච්ච අය ගැන නෙමෙයි. already දැනටමත් ක්‍රිස්තුස් වහන්සේ තුල ගමනක් යන අයටයි පිබිදීම ගැන මේ පුබුදුවන්න පේත්‍රොස් තුමා මේක කතා කරන්නේ. ඒ නිසා අපි දකිනවා ඒ පවිත්‍ර අත් සහ පිරිසුදු සිතක් ඇත්තා වූ තමගේ ආත්මය නිෂ්ඵල කමට යොමු නොකළා වූ වංචාවෙන් නොදිලුවා වූ තැනැත්තේ තමයි සුද්ධ කන්දර නගින්න යන්නේ. සුද්ධ ස්ථානයේ සිටින්න යන්නේ. දැන් ඔබ මම සුද්ධ ස්ථානයට ලං වෙන්න පුළුවන් යේසුස් වහන්සේගේ පූජාව තුලින් හරි. නමුත් ඔබට මට තිබෙන ඒ අවසාන ඉලක්කය කුමක්ද? සදාකල් ස්වර්ගයේ ස්වාමින් වහන්සේ තුල ජීවත් වීම. එමනම් ඒ ස්ථානයට යන්නේ කවුද? පවිත්‍රාත් පිරිසිදු සිතක් තිබෙන දේවදරුවෝ. ඒ අවංක එවැනි පිරිසිදු අවංක සිතක් තිබෙන අයට පේත්‍රොස් තුමා මේ කාරණාව කතා කරමින් ඉන්නේ. මොකද්ද මේකේ මාතෘකාව? 3 වෙනි පරිච්ඡේදයේ මාතෘකාවක් ඒ කාලේ තිබ්බේ නෑනේ. 5 වෙනි මාතෘකාව දැම්මේ. ඒ ස්වාමින් වහන්සේගේ ඊම ප්‍රමාද වන නමුත් සත්‍යක බව තමයි මෙතනදී කතා කරන්නේ පේත්‍රොස් තුමා. ඒ නිසා දැන් මේ වචන වලින් අපි බැලුවා වූ විදිහට අපි කලින් කතා කරපු විදිහට ඒ අනාගත වත්රුන් තුලින් කතා කරපු දේවල්, ඒ වගේම ප්‍රේරිතයන් තුලින් කතා කරපු දේවල් අපි දකිනවා. ප්‍රේරිතයෝ 12 දෙනා, පවුලතුමා ඇතුළු 12 දෙනා ශුද්ධාත්මනාංශයේ බලය තුල දෙවියන්වහන්සේ වුන් තුලින් ඔබට මට අද අලුත් කිවිසුම දීලා තිබෙනවා. තවදුරටත් බයිබලයක් ආයෙ ලියලා ඉන්නේ නැහැ. ඒ ප්‍රේරිතය තමයි සැබෑ ප්‍රේරිතය. බයිබලයේ ඉන්න ඒ කාලේ හිටු ප්‍රේරිතයෝ. ඒ ප්‍රේරිතයෝ කරන කොටගෙන ඔබට මට කියවූ ස්වාමීන් වහන්සේගේ ගැලවුම් කාරයන්ගේ ආඥාද
නුඹලාට මතක් කරන පිණිස. මතක් කරන පිණිස. පේත්‍රස්තුම මතක් කරනවා. එහෙනම් මේ කාලය තුල ඔබ මම දේව දරුවනේ උන්වහන්සේගේ වචනය තුල මේ කාරණාවල් අපි මතක් කරගන්න ඕන. අපිට අමතක වෙන්න පුළුවන් අපි මිනිස්සු නිසා. ඒ නිසා නිතරම අපි ගැන පොලිෂ් කරගන්න ඕන. දූවිලි බැඳෙනවා. අර යම් දේවල් වලට අපි දූවිලි බැඳුනම අපි ඒක පිරිසුදු කරනවා. ඒ වගේ අපි නිතරම අපි මතක් කරගන්න ඕනේ මේ දේවල්. ඒ වගේ මතක් කරලා මතක් කරවීම මේ මතක් කරවීම කරන කොටගෙන පුබුදු කිරීම. මතක් කරවීම කරන කොටගෙන අපගේ සිත් මේ ලියුම් දෙකෙන් පුබුදු කරවමි කියලායි පේත්‍රස්තුමා කියන්නේ. පුබුදු කරවනවා. පුබුදු කරවනවා. දැන් මොකක් ගැනද මේ ප්‍රධාන ලෙස මෙතන කතා කරන්නේ? අපි පල්ලෙහාට ගමන් කරමු. 3 වෙනි පදය. අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නා වූ පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන් ගැන්මේ සිට සියලු දේ තිබුණාක් මෙන් පවතින බැවින් උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම් කරමින් කියන්නා වූ කවටකම් කරන්නෝ නැත්තම් ගරහන්නෝ පැමිණෙන්නෝ යයි පළමු කොට දැනගන්න. දැන් අපි මේක මේ මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලානේ පේත්‍රස්තුමා කියන්නේ. මේ කාරණාව මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා පේත්‍රස්තුමා කියන්නේ. දැන් අද වෙනකොට අවුරුදු 2000ක් ගිහිල්ලා. අපි බලමු පල්ලෙහාට මේක යනකොට. දැන් ඒ කාලේ පටන්ම කියනවා පේත්‍රස්තුමා තුලින් ශුද්ධාතන් වහන්සේ කතා කරමින් කියනවා ඒ අන්තිම කාලයේදී අන්තිම දවස්වලදී අපි ඉන්න අන්තිම දවස් පටන් ගත් අරගෙන ඉවරයි මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා. ඒකේ දැන් අන්තිම පැය භාගය අපි ඉන්නේ. එතනදී කියන්නේ අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නා වූ පියවරුන් සතවනු පසු මැවීමේ පටන් ගැනීමේ සිට සියලු දේ තිබුණාක් මෙන් පවතින බැවින් උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදයි සරදම් කරමින් කියන්නා වූ කවටකම් කරන්නෝ පැමිණෙන්නෝ යයි පළමු කොට දැනගන්න. දැන් ප්‍රධාන ලෙස මේ කියන්නේ කිතුණුවන්ට. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේ පොරොන්දුවක් අහලා හරි තියෙන කිතුණුවනේ. අලු බොහෝ විට. එhmenan ප්‍රධාන ලෙස කිතුණුවම තමයි මේක සුළු කරන්නේ අන්තිම කාලේ. මම දැනටමත් දන්නවා මේ ඕනතරම් මේ මෙනි කිතුණුවෝ ඉන්නවා. විශේෂයෙන් රෝමානු කතෝලික කිතුණුව සහ අනිකුත් ඔය මහලුකු මේ නැවත උත්පාදනය ලැබුවා යයි කියලා හිතන් ඉන්න කිතුණුවොත් ඉන්නවනේ. මේ කිතුණුවොත් සමස්තයක් ලෙස කිතුණුවෝ කියන කට්ටිය ක්‍රිස්තුස් වහන්සේගේ ඊම ඒ පොරොන්දුව කොහොයිද කියලා සරදම් කරන කවටම්කම් කරන අය එදත් හිටියා. අද ඊට වඩා ඉන්නවා. අවසාන කාලේනේ අද ඉන්නේ අපි ඊට වඩා ඉන්නවා. කොහොමලගේ යේසුස් වහන්සේ ආවද? අන්‍යාගමිකයොත් කියනවා. මොකද ඒගොල්ලොත් අද මේව අහනවනේ සමහර අය. කොහොමලගේ යේසුස් වහන්සේ එනවයි කිව්වා නේද? අපෝ අවුරුදු 2000ක් විතර ගියානේ. ඒකෝ තාම ආවේ නෑනේ. කිතුණුවොත් කියනවා. අයියෝ මෙච්චර අවුරුදු ගාණක් ගිහිල්ලානේ. මේ බයිබලයේ ඇත්තට බොරුද? ඇයි මේ බයිබලේ මෙච්චර ලියලා දැන් අවුරුදු 2000ක් ගිහිල්ලත් යේසුස් වහන්සේ ආවේ නෑනේ ආයෙත්. එදා යේසුස් වහන්සේ යොහාන් පොතේ ගෝලයන්ට කිව්වනේ පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් නුඹලා මා කෙරෙහිත් විශ්වාස කරන්න. ඊට පස්සේ කියනවා මම ස්වර්ගයට යනවා, මම ගිහිලා නුඹලාට ස්ථානයක් පිළියෙල කරනවා, මම නැවත එනවා, මම නැවත ඇවිල්ලා නුඹලාව මා සිටින ස්ථානෙට නුඹලාව මං ගන්නවා. එදා ගෝලයන්ට එක කියනකොට ගෝලයෝ හිතන්නේ නැති අයියෝ මේක ඉක්මනින්ම වෙයි කියලා. ඒ වෙලාවේ ඒ සන්දර්භයන් ඒ දේවල් තුල ගෝලයෝ හිතන්නේ නැති ඒගොල්ලන්ගේ ජීවිත කාලය තුල ඒක වෙයි කියලා. නමුත් ඒක වුණේ නැහැ. ඉතින් අවුරුදු දැන් 2000ක් පරම්පරා කොච්චරක්ද කිතුණුවෝ. ඒ හැම කිතුණුවක්ම හිතන්නේ නැතිනේ ඒ යුගයන් වල යේසුස් වහන්සේ එයි කියලා නේ. දැන් ඔබ මම අද ඉන්නකොට අද අපි මේ අවසාන කාලයේ පරම්පරාව කියලා අපි කොහොමද දන්නවා? ආයේ තව අවුරුදු 2000ක් කොහොමත් යන්නේ. අපේ ජීවිත කාලය තුල ක්‍රිස්තුස් වහන්සේගේ මේ ඊව සිද්ධ වෙන්න යනවා කියලා අද ඔබ මම දන්නවා. මේ ලෝකයේ වෙන දේවල්, ඒ වගේම ශුද්ධාත්මන් වහන්සේ උන්වහන්සේගේ වචනේ කතා කරන දේවල් අපිට මතක් කරවීම, මේ සෑම දේ තුල අද සැබෑ කිතුණුවන්ට ඒ දැනගැම්ම, ඒ තේරුම් ගැනීම තිබෙනවා. මීට ඉස්සලා අවුරුදු 2000කට ඉස්සලා කිතුණුවන්ට වඩා අද දැනගැම්මක් අද කිතුණුවන්ට තිබෙනවා. මොකද අද මේ අවුරුදු 2000ක ඉතිහාසයක් අපිට බලන්න පුළුවන් පස්සේ හැරිලා. වර්තමානයේ මේ ලෝකයේ වෙන දේවල්, බයිබලයේ ලියලා තිබෙන අනාගත වාක්‍ය, දානියෙල් තුමා තුලින් කිව්වා වූ දේවල්, ඒ පුරාණ ගිවිසුමේ අපි කලින් මේ අධ්‍යයනය පටන් ගත්ත වෙලාවේ අර අනාගත වත්රුන් කිව්වා වූ දේවල් අපි දකින්නවන අද ඉෂ්ට වෙමින් පවතිනවා. ඒක නිසා අපි අද දන්නවා ඔව් හරි අවුරුදු 2000ක් ගියා තමයි.
ඒකට බයිබලේ කියන පල්ලෙහාට මේ පදේම මේ පරිච්ඡේදෙම කියනවා. ඔව් අවුරුදු 2000ක් ගියා තමයි. හැබැයි දැන් නම් යේසුස් වහන්සේ ඉක්මනින්ම එන්න යනවා අපේ ජීවිත කාලය තුල. දැන් කවටම් කම් කරන්න ඕන නැත්නම් ගරහන්න ඕන. ඔක නේනවා මේ ඒ ස්කොෆර්ස් කියලා කියන්නේ ඉංග්‍රීසි බයිබලෙ උතන. ඔය ගරහන්න නැත්නම් කවටකම් කරන්න පැමිණෙනවයි කියලා පළමුවෙන් එයා කියනවා පේත්‍රස් මෙතන. දැන් අදත් එහෙම යා ඉන්නවා. මම දන්නවා. සමාජ දලාවල් තුල මමත් දකිනවා අද මෙවැනි කිතුණු අදත් ඉන්නවා. කතා කරනවා සමහර වෙලාවට බයිබලයේ දේවල් යහපත් දේවල් ගැන කතා කරනවා. ඊම ගැන බලාපොරොත්තුවක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව පීඩාව තුලින් යන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ඊම ගැන බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. කවටකම් කර කර ඉන්නවා. නැත්තම් බයිබලේ හරි දැනගැම්මක් නැහැ. පාවුලුතුමාට එදා දෙවියන් වහන්සේ සුදාතන් වහන්සේ කර්ණ කොටගෙන කිව්වා සමහර අභිරහස් ගැන තේරුමක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ රහස් පැමිණීම ගැන අධ්‍යයන ඒවා ගැන තේරුමක් නැහැ. අද කිතුනෝ හිතන් ඉන්නවා. එනවා යේසුස් වහන්සේ එනවා. හැබැයි පීඩා කාලයේ මැද්දෙන් අපිත් යනවා. අර අඩනේ භක්තිකයන්ට තියෙන පීඩා අවුරුදු 7 නැත්තම් ප්‍රධාන ලෙස යුදෙව්වන්ට වෙන් කරපු පීඩා අවුරුදු 7 යාකොබ්බේ අභක්තිය දුරු කරන්න පිණිස විපත්ති කාලයක් උන්වහන්සේ නියම කරලා තිබෙන ඒ කාලය තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ මනමයලිය නැමැති සභාවක් යනවයි කියලා බයිබලයේ දැනගැම්ම නැතිකම තුල හිතන කිතුනුවොත් ඉන්නවා ලංකාවෙත් ලෝකෙත්. අපි ප්‍රවේශම් වෙන්න ඕන. මේ කාලය තුල මේ ලංකාවේ පාවා මේ කාලය තුල වෙන්නා වූ දේවල් මේ ලෝකයේ තුල වෙන්නා වූ දේවල් තුල හොඳට තේරුම් ගන්න. ඔබ මම මේ දේවල් මතක් කරගෙන බයිබලයේ කියවලා මතක් කරලා අද එදා පේත්‍රස් ඒ දේව දරුවන්ව පුබිදෙව්වා වගේ උන්ගේ අවංක සිත් ඇති අයව පිබිදෙව්වා වගේ පුබුදු කරවනවා වගේ අද ඔබ මම අද දෙවියන් වහන්සේ තුල සේවය කරන උන්වහන්සේගේ දරුවෝ උන්වහන්සේගේ සෙනගව පුබුදුවන්ට ඕන කාලයකයි සිටින්නේ. එතන කියනවා පළමු කොට දැනගන්න පස්වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනේ කරන කොටගෙන පුරාණේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධ කරන ලද්දා වූ වතුර මැද්දේහි පොළවක්ද තිබුණු බවත් ඒ කරන කොටගෙන එකල තිබුණා වූ ලෝකයේ ජලගැල්මට යට වී විනාශ වූ බවත් ඔහු කැමැත්තෙන්ම මතක නැති කරති. මෙන්න මෙවැනි කිතුනෝ සෙට් එකක් අදත් ඉන්නවා. කිතුනෝ නොවන අය කොහොමත් මේ ස්ථානයේ සිටිනවා. අන්‍ය ආගමිකයෝ මේ කියන ස්ථානයේ ඉඳගෙන සැබෑ කිතුනුවන්ට කවටකම් කරනවා. කිතුනුවොත් මේ ස්ථානවලට වැටමින් පවතිනවා. මොකද අද සමහර මේ විද්‍යාවයි කියලා හිතන විද්‍යාව තුල තිබෙන අවිද්‍යාවට යට වෙලා දෙවියන් වහන්සේ කිව්ව දේවල් යේසුස් වහන්සේගේ මුඛයෙන්ම ස්ථිර කරපු දේවල් අමතක කරනවා. යේසුස් වහන්සේම කිව්වා ජලගල්මක් ආවයි කියලා. ඉතින් තව මොන සාක්ෂිද? අද ලෝකයේ අද භූවිද්‍යාව සාක්ෂි දරනවා. භූවිද්‍යාවේ නොයෙකුත් පොළවේ තිබෙන ඒ පස් ස්තරයන් සාක්ෂි දරනවා. මෙවැනි මහත් ජලගැල්මක් කැටස්ට්‍රොෆික් ජලගැල්මක් ආවයි කියලා. දැන් මෙතනදී කියනවා වචනය දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරක්ද සම්බන්ධ කරන ලද්දා වූ වතුර මාධ්‍යෙහි පොළවක්ද තිබුණු බව. අද කිතුනෝ මේවා සුළු කරනවා. දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙනයි මේවා මැව්වේ. නැතුව මේ විද්‍යාව කියන විදිහට බිග් බෑන් තියරි එකක් තුලින්වත් මෙවැනි දෙයක් තුලින් නෙමෙයි. කොහොමද මේ ලෝකයේ මැව්වේ ඇතුනේ කියන දේ අපි දන්නේ නැහැ. ඒක කිසිම විද්‍යාත්මක තියරි වලින් ඕවා අර්ථකථනය කරන්න බෑ. කවදාවත් බෑ. කවදාවත් බෑ. දෙවියන් වහන්සේ කොහොමද පටන් ගැනීමේදී අහසත් පොළොවක් මැව්වයි කියලා කියනවනේ. ඒක උනේ කොහොමද කියලා කිසිම විද්‍යාවකට අර්ථකථනය කරන්න බෑ කිසිම දවසක. අපිට දැනට හිතා ගන්න පුළුවන් ඒ උනාසේ ඒ දවස් 6ක් තුල අර උනාසේ ලෝකයේ මිනිස්යන්ට වාසය පිණිස ලෝකයේ මවලා ආදම් ඒව මවලා මේ අවුරුදු 6000ක දේවල් අපිට යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් වුණාට ඊට ඉස්සෙල්ලා දේවල් කිසි කෙනෙක්ට තේරුම් ගන්න බෑ. කොහොම තේරුම් ගන්නද? ඒවා බයිබලයේ හරියට වාර්තා වෙලා නැහැ. මොකද දෙවියන් වහන්සේ හැම දෙයක්ම කියලා නැහැ බයිබලේ. සදාකාලයේ වෙච්ච හැම දෙයක්ම බයිබලේ ලියලා නැහැ උන්වහන්සේ. ඒව කවදා හරි දවසක උන්වහන්සේගෙන් තමයි අපිට අහන්න වෙන්නේ. කොහොමද ස්වාමීන් වහන්සේ අර පටන් ගැනීමේදී අහසත් පොළොවක් මැව්වයි කියන එක ඇත්තටම කොහොමද උනේ යේසුනේ කියලා එදාට ස්වර්ගයට ගියාට පස්සේ ඇහුවම යේසුස් වහන්සේ කියලා දෙයි. එදාට. ඇයි යේසුස් වහන්සේ එදා එම්මාවුස් ගෝලයන්ට වචනේ පහදා දුන්නා නම් අපි දන්නේ නැති දේවල් ස්වර්ගයට ගියාට පස්සේ යේසුස් වහන්සේගෙන් අහන්න බැරි වෙයිද? යේසුස් වහන්සේ කියලා නොදෙයිද එතකොට? අනේ යන්න මේ මට දැන් වැඩක් නැහැ. ඔයගොල්ලෝ දැන් ස්වර්ගෙනේ ඉන්නේ. ඔයගොල්ලන්ට ඒ වැඩක් නැහැ කියලා කියාද යේසුස් වහන්සේ නැහැ.
උන්වහන්සේ ඒවා කියලා දෙයි. අද ඒවා අපි දන්නේ නැහැ. කාටවත් බෑ කිසිම බයිබල් විචාරයේදීත් පටන් ගැනීමේදී අහසත් පොළොවත් මැවුසේක කියන දේ අර්ථකථනය කරගන්න බෑ. අර්ථකථනය කරන්න බෑ. ඒ නිසා අපි ඉගෙන වෙහෙස වෙන්න ඕනේ නැහැ. නමුත් අවුරුදු 6000ක ඉතිහාසයක් තුල වෙච්ච ආ වූ දේවල් අපි දන්නවා. ඒ නිසා මෙවැනි දේවල් ඒ ලෝකයේ දෙවනාසිකේ වචනෙන් මේවා මැව්වයි කියන දේ අද කිතුනොත් වෙලාවකට මේවා අවතක් සේරු කරනවා, අවිශ්වාස කරනවා. ඒකට හොඳට ඒවා අවතක් සේරු කරන කිතුණු නායකයොත් ඕන තරම් ලෝකේ ඉන්නවා. විශේෂ නායකයෙක් තමයි සාතන්ගේ ආත්මය තුලින් ක්‍රියාත්මක වෙන ඔය වර්තමාන පාප්බරයා ඇතුළු ඊට පෙර හිටියා වූ සාතන්ගේ ආත්මයෙන් ක්‍රියාත්මක වෙච්ච පාප්බරු. මොකද ඒගොල්ලන්ට අද කුතුණුව රැවටෙනවා, ලෝකෙ මිනිස්සුත් රැවටෙනවා. ලෝකෙ මිනිස්සුත් හිතන්නේ ක්‍රිස්තියානි ධර්මය නැත්තම් මේ ක්‍රිස්තියානි ඇදහිල්ල කියන්නේ යක්ෂයාගේ ආත්මය තුල ක්‍රියාත්මක වෙන අර පාප්පරයාගේ ප්‍රකාශන කියලා. නැත්තම් පොරු ඉගැන්වීම්, බයිබලයට පටහැනි සාතනික ඉගැන්වීම් තිබෙන රෝමානු කතෝලික නීති සංග්‍රහය කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. නමුත් ඒක නෙමේ සත්‍යතාවය. බයිබලයේ සත්‍යතාවය තිබෙන්නේ. බයිබලයේ මූලධර්ම තිබෙන්නේ. ඔබට මට මූලධර්ම තිබෙන්නේ දේව දරුවන් ලෙස මේ ඇදහිල්ලේ මාර්ගයේ ගමන් කරන මූලධර්ම තිබෙන්නේ දේව වචනේ. දේව වචනේ. ඒ නිසා දේව වචනයටයි අපි හැරෙන්න ඕන. දේව වචනය පොඩි ළමෙක් වගේ විශ්වාස කරන්න ඕනේ. ඒකනේ යේසුස් වහන්සේ කිව්වේ ලදරුවෙක් වගේ කෙනෙක්ට තමයි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. ඒකේ තේරුම ලදරුවෙක්ට කියන එක නෙමෙයි. අර ප්‍රශ්න අර මුළු සිතින් දේව වචනේ පිළිගන්න කෙනාට. ඔව් අපිට මේවා තේරුම් ගන්න බැරි බොහෝ දේ තිබෙනවා. පේත්‍රස් තුමාම මේ පරිච්ඡේදයේ මේක කියනවා. පාවුල් තුමා කියපු සමහර දේවල් තේරුම් ගන්න බෑයි කියලා පේත්‍රස්ම කියනවා. ඔව් අපිට බයිබලයේ හැම දෙයක් තේරුම් ගන්න බෑ. බයිබලයේ හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් කිසිදු බයිබල් විචාරදයක් මේ පොළවේ නැහැ. කිසිදු බයිබල් විශාරදයෙක් ඔය බයිබල් කොලේජ් තියෙන විශාරදය වෙන්න පුළුවන්. ඔය කිසි කෙනෙක්ට කිසිම හැකියාවක් නැහැ මුළු බයිබලයේ හරියට අර්ථකථනය කරගන්න. කිසිම හැකියාවක් නැහැ. එවනම් අපි කවුද? අපි කවුද? කවුද ඉන්නේ පේත්‍රස්ලට වඩා උතුම් අයද? කවුද ඉන්නේ පාවුලුතුමාලට වඩා උතුම් අයද? එනිසා අපි මේ දේවල් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා බලන්න එතන අපි කතා කරපු දේ ඒ දෙවියන් වහන්සේගේ වචනේ කරන කොටගෙන පුරාණයේ පටන් මම මේ කතා කරන්නේ 5 වෙනි පදයේ 3 වෙනි 2 පේත්‍රස් 3:5 මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනේ කරන කොටගෙන පුරාණයේ පටන් අහසක්ද මතු කරන කොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධ කරන ලද්දා වතුර මැද්දෙහි පොළවක් තිබුණු බවත් ඒ කරන කොටගෙන එකල තිබුණු ලෝකයේ ජල ගැල්මෙන් යට වී විනාශ වූ බවත් ඔහු කැමැත්තෙන්ම මතක නැති කරනවා. අද මෙන්න මේ ස්ථානයේ ඔබ මම සිටින්න හොඳ නැහැ. කැමැත්තෙන්ම අමතක කරනවා කියලා කියනවා. willingly. එතන තියන්නේ for this they willingly are ignorant. willingly කැමැත්තෙන් අමතක කරනවා. කැමැත්තෙන් මතක නැති කරනවා. එතන ඉංග්‍රීසි භාෂාවේ කියන්නේ for this they willingly are ignorant of that by the word of God the heavens were of old and the earth standing out of the water and in the water. Willingly are ignorant. කැමැත්තෙන් මතක නැති කරනවා. ප්‍රවේශම් වෙන්න ඕන දේවදරුවනේ අපි මේ අවසාන කාලය තුල මේ ලංකාවේ තුල පව වෙන්නා වූ මේ කාරණාවල් ඉදිරියේ මේ අරගලයන් ඇතුළු මේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් මිනිස්සු අවංක ලෙස වෙහෙසන අය ඉන්නවා. නමුත් මේ හැම දෙයක් තුල ඔබ මම ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මේ බහුතරයක් මේ සිස්ටම් චේන්ජ් එකෙන් බලාපොරොත්තු වෙන මේ දේවල් කරන බහුතරයක් දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ. බහුතරයක් මේ අපි කතා කරපු මේ කාරණාව පිළිගන්නේ නැහැ. ඔවුන් කැමැත්තෙන්ම ඒවා පිළිගන්නෙත් නැහැ. නමුත් අද කිතුණෝන්ටයි මේ කියන්නේ. කිතුණෝ සෙට් එකක් ගැන මේ කියන්නේ පේත්‍රොස් මෙතනදී. කැමැත්තෙන්ම ඔවුන් මතක නැති කරනවා. මේ මනුෂ්‍යත් එක්ක ගිහිල්ලා මේ සිස්ටම් එකත් එක්ක ගිහිල්ලා මේ මනුෂ්‍යයන් එක්ක යාළු මිත්‍රකම් පවත්වාගෙන බයිබලය අමතක කරලා බයිබලයේ තියෙන සත්‍යතාවයන් හංගගෙන ඒවා අපිට කතා කරන්න බෑ. මොකද එහෙම වුණොත් එimhe අපි ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. නැත්තම් අපිව සමාජචලයට ලක් කරයි කියලා කියාගෙන කැමැත්තෙන් මේවා මතක නැති කරන කිතුණුවන් ඉදිරියේ සැබෑ කිතුණුවන් ලෙස ඔබ මම මේ කාලය තුල ප්‍රවේශම් වෙන්න ඕන. ප්‍රවේශම් වෙන්න ඕන. ඊටසේ 7 වෙනි පදේ කියනවා මම මේව පදෙන් පදේ කියන්නේ නමුත් දැන් පවතින අහසද පොළවද එම වචනයෙන් විනිශ්චයෙන් අභක්තිකයන්ගේ
විනාශයේ දවස දක්වා ඉතුරු කරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ. ඔබ මම එක දන්නවා. විවිධ ආගම් දහම් දර්ශනවල විවිධ දේවල් මේ ලෝකයේ අවසානය ගැන කතා කරත් බයිබලයේ ලියලා තිබෙන දේ තමයි ඇත්ත. දැන් ඒ ප්‍රකාරයට ඔබ මම සැබෑ කිතුන ලෙස දන්නවා මේ අහස පොළව අද තාම පවතින්නේ ඒත් දෙවියන් වහන්සේගේ වචනේ. ඒකයි මෙතන කියන්නේ. නමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චය අභක්තිකයන්ගේ විනිශ්චය දවස දක්වා ඉතුරු කරනු ලැබ. තාම ඉතුරු කරලා තිබෙන්නේ. ඉතුරු කරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ. මේ සියල්ල විනාශ වෙනවා. අද මිනිස්සු බලාපොරොත්තු වෙන මේ සිස්ටම් චේන්ජ් එකකින් බලාපොරොත්තු වෙන මේ ලෝකය ඉදිරියේදී විනාශ වෙනවා. ඒක බයිබලයේ ලියලා තිබෙනවා. දැන් ඔබ මම ඉදිරියේදී විනාශ වෙන්න යන දෙයක් වෙනුවෙන්ද වෙහෙස වෙන්න යන්නේ? නැත්නම් ඉදිරියේදී මේ කතා කරන අවංක සිත් ඇති දරුවන් ලෙස අපවම වචනය තුලින් පුබුදුවාගෙන ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න යන්නේ? ඔබ මම හිතන්න ඕන මේ කාරණාව. ඊට පස්සේ තියෙනවා නම් 8 වෙනි පදය. නමුත් ප්‍රේමවන්තේනි ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය. අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය යන මේ එක කාරණය මතක නැති නොකරන්න. එදා පේත්‍රස්තුමා මේක අය බයිබලේ පුරාණ ගිවිසුමේ ලියලා තිබුණ දෙයක් අපුටා ගනිමින් කතා කරනවා. දෙවියන් වහන්සේට අවුරුදු 1000ක් එක දවසක් වගේලු. ඒ වගේම එක දවසක් අවුරුදු 1000ක් වගේලු. එහෙම බැලුවොත් මේ කාරණාව කියලා දැන් ගිහිලා තින්නේ දවස් දෙකයි. දවස් දෙකයි. දෙවියන් වහන්සේට මේ පේත්‍රස් තුලින් මේ කාරණාව කියලා දැන් ගිහිලා තින්නේ දවස් දෙකයි. ඒකයි කියන්නේ දෙවියන් වහන්සේට හදිස්සි නෑ. හැබැයි ඔබ මම දන්නවා තව දවසක් නම් යන්නේ නෑ. තව දවසක් කියන තව අවුරුදු 1000ක් යන්නේ නෑ. මේ කාරණාවල් වෙන්න යනවා. යේසුස් වහන්සේගේ ඊම ගැනනේ මෙතන ප්‍රධාන කාරණාව. උන්වහන්සේගේ ඊම වෙන්න යනවා ඊට ඉස්සෙල්ලා. ඔව් තව අවුරුදු 1000ක් උන්වහන්සේ පාලනය කරනවා ලෝකේ විනාශ කරන්න ඉස්සෙල්ලා. ඒක හරි. ධර්මිෂ්ඨ පාලනයක් අවුරුදු 1000ක්. අද ඊම ආවොත් තව අවුරුදු 7ක් ගිහිල්ලා තමයි යේසුස් වහන්සේ පොළොවට එන්නේ. එහෙනම් අද ඉඳන් බැලුවා අද ඊම ආවොත් අවුරුදු 1007කට පස්සේ තමයි ලෝකේ විනාශ වෙන්න යන්නේ. එක්සැක්ට්ලි අපිට කියන්න පුළුවන්. අද ඊම ආවොත් අද ඉඳන් අවුරුදු 1007කට පස්සේ තමයි උන්වහන්සේ ලෝකයේ ගින්නෙන් දාලා යන්න අලුත් අහස අලුත් පොළව මවන්න යන්නේ. ඔව් කාට හරි හිතෙනාට විහිළුවක් වගේ මේක. විහිළුවක් නෙමෙයි. බයිබලයේ ලියලා තිබෙනවා. අපි දන්නේ නැහැ ඊම කොයි වෙලාවෙයිද කියලා. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේ. අපි ඕනම වෙලාවක සූදානම් වෙලා ඉන්න ඕනේ. යේසුස් වහන්සේ කිව්වා නම් මම එනවා මැයි මාසේ 18 වෙනිදා සභාව ඔසව ගන්න කියලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් ටික කරලා මැයි 18 වෙනිදා උදේ නැගිට ගාම මුළු කිතුනෝ සෙට් එකම සියලු දේ අතහැරලා තනින් නැමිලා මර ලොතෝනේ දෙමින් පසුතැවිලි ආඥා කර ඉඳී. අදනේ යේසුස් වහන්සේ එන්නේ නේ. මේව විහිළුවට ගන්න එපා දේව දරුවනේ. ඒ නිසා මෙතනදී බයිබලයේ දෙවියන් වහන්සේට අවුරුදු 1000ක් එක දවසක් වගේලු. ඒ වගේම එක දවසක් දෙවියන් වහන්සේට අවුරුදු 1000ක් වගේ කියලා බයිබලයේ කතා කරනවා. නමුත් අපි දන්නවා අද අපි ඉන්නේ අවසානයේ. 9 වෙනි පදය. ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමින් වහන්සේ Tamanගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක. කවුරු මොන දේ කිව්වත් උන්වහන්සේගේ පොරොන්දු වලට උන්වහන්සේ ප්‍රමාද වෙන්නේ නැහැ. පේත්‍රස්තුමා මෙතනදී මතක් කරනවා. නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකැමැතිව නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. ඇයි අවුරුදු 2000ක් ගියේ? උන්වහන්සේට අරමුණක් තිබෙනවා. උන්වහන්සේට පිළිවෙලක් තිබෙනවා. ඒක අපේ අරමුණ, අපේ පිළිවෙල, අපේ ක්‍රමය නෙමෙයි. අපිට ඕන දේවල් නෙමෙයි. ඒ නිසා වේලාවකට මේවා අපිට තේරුම් ගන්නත් අමාරුයි. නමුත් බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. ඒ නිසා උන්වහන්සේට හදිස්සි නෑ. උන්වහන්සේගේ ප්‍රොරොන්දු වලට උන්වහන්සේ ප්‍රමාදත් නෑ. 10 වෙනි පදේ. එහෙත් සෙරෙකු මෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන්නේය. සොරෙකු මෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන්නේ සභාවට නෙමෙයි. ඒ එන්නේ ලෝකයට. මොකද යේසුස් වහන්සේ සභාව ඔසව ගත්තට පස්සේ සොරෙකු මෙන් ස්වාමින් වහන්සේගේ දවස කියලා කිව්වම මේ උන්වහන්සේගේ අවසාන කාලේ උන්වහන්සේගේ දෙවනි පැමිණීම ගැන තමයි ප්‍රධාන ලෙස මෙතන කතා කරන්නේ මේ කාරණාවේදී. තේරෙනවද කියන දේ? මේ ක්‍රිස්තුස් වහන්සේ සභාව ඔසවා ගැනීම ගැන රැප්චර් ගැන වෙනම අධ්‍යයනයක් මේ channel එකේ තියෙනවා. ඒක බලන්න.
ඒත් සොරොක්කමෙන් ස්වාමීන් වහන්සේගේ දවස පැමිණෙන්නේය. ඒ දවසේදී අහස මහත් ഘോഷාවකින් පහව යන්නේය. මහා භූතයෝ තද උෂ්ණයෙන් නාස්ති වී යන්නෝය. පොළවද එහි තිබෙන කර්මාන්තද දාලා යන්නේය. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන මේ කතා කරන්නේ. ඊට පස්සේ තව අවුරුදු 1000කට පස්සේ තමයි සියල්ල විනාශ වෙන්න යන්නේ. ඊට පස්සේ 11 වෙනි පදේ ඉඳන් කියනවා සූදානම් වී සිටීම නුවමනාව ගැන. මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙනවා. මේ ලෝකයේ මේ හැම දෙයක්ම මේ ලෝකයේ මනුෂ්‍යයන්ගේ සිස්ටම් චේන්ජස්, මනුෂ්‍යයන්ගේ මේ මුළු පාලන තන්ත්‍රය එදා දානියෙල් තුමා තුලින් අර නෙබුකඩ්නෙසර් දැක්ක හීනේ අර්ථකථනය කරා වාගේ මේ මනුෂ්‍ය පාලනය විනාශ කරන්නට යනවා යේසුස් වහන්සේ. ඔව්, යේසුස් වහන්සේ තමයි මේ පොළවේ මනුෂ්‍ය පාලනය විනාශ කරන්න යන්නේ, යක්ෂයා නෙමෙයි. කන්නේ මට වැරදුන්නේ නැහැ. බයිබලයේ ඒක තමයි ලියලා තියෙන්නේ. යක්ෂයා නෙමෙයි මේ පොළනේ මේ ලෝකේ මනුෂ්‍ය පාලනය විනාශ කරන්නේ, යක්ෂයා නෙමෙයි. යේසුස් වහන්සේ තමයි මේ ලෝකේ මනුෂ්‍ය පාලනය විනාශ කරන්නේ. ඒක බයිබලයේ මැනවින් සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා මෙසේ මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින්ද, ඒ ගැන උනන්දුවෙන් ක්‍රියා කරමින්ද, සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙන්ද, භක්තිවන්තකමෙහිද කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද කියලා පේත්‍රස් මෙතනදී දෙවදරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ නාස්ති වෙන්න යන දේවල් මම කලින් කිව්ව විදිහට අපි දැන් මේ නාස්ති වෙන්න යන දේවල් වෙනුවෙන් අපි ප්‍රමාණයට වඩා වෙහෙස වෙන්න ඕනේ නැහැ. ඔබ මාව නැසි ජීවත් කරනවා, ඒක හරි. ජීවත් වෙන නිසා අපි කනවා බොනවා, අපි රැකියාවල් කරනවා, අපි උපයනවා, අපි විවිධ දේවල් කරනවා. ඒ සියල්ල නාස්ති වෙනවා. සියල්ල නාස්ති වෙනවා. නාස්ති වෙන්නේ නැත්තේ දෙවියන් වහන්සේ තුල සිටින දරුවන්ගේ ආත්ම ප්‍රාණ ශරීර නාස්ති වෙන්න යන්නේ නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී ජීවත්ව සිටින අයගේ ශරීරවත් මැරෙන්නේ නැහැ. ෂණයෙන් ඇසිපිය හැන ෂණයෙන් ඒක වෙනස් වෙනවා. මැරෙන්නේ නැහැ, වෙනස් වෙනවා. නාස්ති වෙන්න යන්නේ නැහැ. ඒ නිසා මේවා තේරුම් ගන්න දේව දරුවනි. මේ නාස්ති වෙන්න තිබෙන දේවල් වෙනුවෙන් අපි ඒවා දැනද අපි බලා සිටින්නේ. නාස්ති වෙන්න යන මනුෂ්‍ය පාලනයක් ගෙරෙහිද අපි මෙච්චර දඟලන්නේ. ඔව්, ලංකාවට වෙනසක් අවශ්‍යයි, ඒක හරි. නමුත් ඒකට අපේ බලාපොරොත්තු දැන් ඔය වෙනස ආවයි කියලා කවුරුත් නොසිතූ ආකාරයේ තරුණේ මේ ලංකාව පාලනය කරන්න පටන් ගත්තයි කියලා හැම දෙයක්ම වෙනස් වෙයිද? හැම දෙයක්ම වෙනස් වෙයිද? වෙනස් වෙනවා නම් මනුෂ්‍යගේ ඉඳන් වෙනස් වෙන්න ඕන. ඔය අරගල කරුවන්ගේ ඉඳන් වෙනස් වෙන්න ඕන. ඔව්, ඉහළ ස්ථාන වෙනස් වෙන්න ඕන. හැබැයි අර පොඩි ගමේ කඩේ මුදලාලිත් වෙනස් වෙන්න ඕන. අත්තෝ මතික ලෙස අර මුදල් මේ භාණ්ඩවල මිල ඕන විදියට එක එක කඩවල එක එක ව්‍යාපාරිකයා ඕන තම තමාට ඕන විදියට වර්තමානයේ බලන්න ලංකාවේ මුදල් මේ බඩුවල මිල වැඩි කරනවා. ඕන එකෙක්ට ඕන විදියකට වැඩි කරනවා. එහෙමනම් සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න ඕනේ උන්ගෙනුත්. ගමේ කඩේ මුදලාලෙකින් එක පටන් ගන්න ඕන. මහලුකු ලොකු දෙයක් ගැන මුලින්ම කතා කරනවා. පොඩි එකක් කරන්නේ මංචාව. අපි දැක්කා අරගල කරුවන්ට මේ සාමකාමී අරගලය නියත වෙන අයට නෙමෙයි මම මේ චෝදනාව දෙන්නේ. නමුත් ඒකේ මුවාවෙන් අපි දැක්ක මේ කාලය තුල අර විනාශ කරන දේවල් වල සමහර දේපල මිනිස්සු මේ බයිසිකල් වල, ත්‍රිවිල් වල, කාර් වල, ලොරි වල දාගෙන යන්න මංකොල්ලකාරයෝ අද මේගොල්ලෝ වෙනස් වෙන්න ඕන. ඒගොල්ලෝ මේ හොඳ අරගලකාරයෝ නෙමෙයි. ඒවිල්ල මේ අර අනුන්ගේ පහනෙන් එළිය බලාගත්ත වංචාකාරයෝ සෙට් එකක් ඒ. දැන් බලන්න කොච්චර දේවල් වෙනස් වෙන්න ඕනද එහෙමන ලංකාවේ. මේවා වෙනස් වෙන්නේ නැහැ. මේවා මිනිස්සු බලාපොරොත්තු වුණු මට්ටමින් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු අධර්මිෂ්ඨයි. කවුරු පාලනයකට ආවත් මේවා ඔබ මම බලාපොරොත්තු වන මට්ටමට වෙනස් වෙන්න යන්නේ නැහැ. මොකද හැමෝම අධර්මිෂ්ඨයි. හැමෝම අධර්මිෂ්ඨයි. ඒ නිසා මේවා ගැන ප්‍රවේශම් වෙන්න. ඒ නිසා මේසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින් ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙහි භක්තිවන්තකමෙහි කොයි ආකාර අයවල්ව සිටින්න ඕනද කියලා ඔබගෙන් මගෙන් ප්‍රශ්න අහන්න ඕනද? ඔබ මම
උන්වහන්සේගේ පැමිණීම ලංව තිබෙන මේ කාලය තුල අපි මේ රැල්ලත් එක්කද යන්නේ? ප්‍රවේශම් වෙන්න දෙව දරුවනේ 12 වෙනි පදේ ඒ නිසා අහස ගිනි ඇවිලි නාස්ති වෙනවා ඇත. බයිබලයේ ලියලා තිබෙන දේ වෙනවාමයි. මහා භූතයෝ දාලා උණුවී යන්නෝය. එහෙත් 13 වෙනි පදේ එහෙත් ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව. අන්න අපිට තිබෙන බලාපොරොත්තු වලින් එකක්. අලුත් අහසක් අලුත් පොළවක් ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක් අලුත් පොළවක්. එදාට කිසිම අධර්මිෂ්ඨයෙක් ඒ පොළවේ නැහැ. මොකද අධර්මිෂ්ඨයෝ හැමෝම කොහෙද වෙලා ඉන්නේ? ගිනි විලේ හැම අධර්මිෂ්ඨයෙක්ම ඉන්නේ ගිනි විලේ. හැබැයි අලුත් අහසක් අලුත් පොළවේ ඒ ධර්මිෂ්ඨ කම වාසය කරන ඒ ස්ථානයේ උන්වහන්සේගේ ඒ පොරොන්දුවේ ප්‍රකාරයට අපි එවැනි ස්ථානයක් බලාපොරොත්තු වෙනවා. 14 වෙනි පදය පෙත්‍රස් කියනවා ඉන්නිසා ප්‍රේමවන්තේනි නුඹලා මේ දේවල් බලා සිටින බැවින් අන්න නැවත මතක් කරනවා ඔබ මම සැබෑ කිතුණුවන් නම් ඔබ මම නිතර පුබුදුවන්ට පිබිදෙන්ට ඕන නම් කලින් කතා කරපු විදිහට ඒ උන්වහන්සේගේ පැමිණීම බලා සිටිමින් ඒ ගැන උනන්දුවෙන් ක්‍රියා කරන්න ඕන නේද කියලා පේත්‍රස් කියනවා නම් ඉන්නිසා ප්‍රේමවන්තයනි නුඹලා මේ දේවල් බලා සිටින බැවින් උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව නිදොස්ව සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහ කරන්නලු. අන්න උත්සාහ කරන්න. දැක්කද? උත්සාහ කරන්න. ඔබට මට තිබෙනවා කරන්න උත්සාහයක් තිබෙනවා ඔබට මට. කරන්න උත්සාහයක් තිබෙනවා. ඒ නිසා අපි මේ ගැන ප්‍රවේශම් වෙන්න ඕන. උත්සාහයක් කියන්නේ උත්සාහයක්. මොකද උත්සාහයක් කියන්නේ? කරන්න අමාරු දෙයක් කරන්න දරන ප්‍රයත්නයක් නේ උත්සාහයක් කියලා කියන්නේ. නැතු ඔටෝමැටිකලි වෙන දෙයක් උත්සාහයක් කියන්නේ. නැහැ. කරන්න අමාරු දෙයක් කරන්න වෙරදැරීම තමයි උත්සාහය. එහෙනම් ඔබ මම බලා සිටින්නේ උන්වහන්සේගේ පැමිණීම නම්. ඒ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනය නම්. එහෙනම් ඔබ මම උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ අමාරුවෙන් අපි වෙරදරන්න ඕන. ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකයි උත්සාහය කරන්න ඕන. නිදොස්ව සිටින්න. නොකැලැල්ව සිටින්න. කැලැල් රහිතව සිටින්න. නිදොස්ව සිටින්න. සමාදානයෙන් යුක්තව සිටින්න. උන්වහන්සේ දකින්නු ලබන පිණිස අපි උත්සාහ කරන්න ඕන. දේව දරුවනේ මේ කාලය තුල. මේ වචන ඔබ කියවලා අධ්‍යයනය කරලා කියවලා ඔබ මම පිබිදෙන්න ඕන මේ කාලය තුල. අපි දකිනවා 15 වෙනි පදයේ කියනවා අපේ ප්‍රේමවන්ත සහෝදර වූ පවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එව්වාක් මෙන් අපගේ ස්වාමින් වහන්සේගේ ඉවසිලිවන්තකම ගැලවීමයි සලකන්න. බලන්න මෙතනදී පේත්‍රස් අනිත් ප්‍රේරිතයෙක් වන තමාගේ සහෝදර සේවකයෙක් වන පාවුලුතුමාගේ යවුම් පතත් මතක් කරනවා මෙතනදී. එයා කියනවා අපේ ප්‍රේමවන්ත සහෝදර වූ පවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එව්වාක් මෙන්. දැක්කද? බලන්න පේත්‍රස් ඒවා මතක් කරනවා. පාවුලුතුමාගේ දේවල් මතක් කරනවා. අපගේ ස්වාමින් වහන්සේගේ ඉවසිලිවන්තකම ගැලවීමයි සලකන්න. උන්වහන්සේගේ මේ ඉවසීම ඒක තමයි ගැලවීම කියලා සලකන්න කියනවා. එමෙන්ම 16 එමෙන්ම සියලු ලියුම් වලත් ඔහු මේ දේවල් ගැන කතා කර තිබේ. පේත්‍රස් මෙතනදී කියනවා පාවුලුතුමා යාගේ යවුම් පත්‍රවල මේ පේත්‍රස් මේ වෙලාවේ මේ කියන දේවල් පවා බොහෝ එයා සඳහන් කරලා තියෙනවායි කියලා පාවුලුතුමාම ඒක මතක් පේත්‍රස් තුමාම පාවුලුතුමාගේ යවුම් පත්‍ර මතක් කරනවා. ඒව ගැන ඊට පස්සේ කියනවා එමෙන්ම සියලු ලියුම් වලින් ඔහු මේ දේවල් ගැන කතා කර තිබේ. එහි තේරුම් ගන්නට අමාරු සමහර දේ තිබේ. බාන්න පේත්‍රස් තුමා පවා කියනවා එයාටවත් තේරුම් ගන්න බැරි දේවල් පාවුලුතුමා තුලින් දෙවියන්වහන්සේ කතා කරලා තියෙනවා. හැබැයි කියනවා සමහර දේ තිබේ. නමුත් අස්තිර තැනැත්තෝ අන් ලියවිලිමෙන් තමුන්ගේම විනාශයට ඒවා පෙරලති. අපි දකිනවා දේව වචනේ පෙරලන අය වර්තමානයේ බොහෝ අය සිටිනවා. අපිත් ප්‍රවේශම් වෙන්න ඕනේ. මමත් ප්‍රවේශම් වෙන්න ඕන. අපි ප්‍රවේශම් වෙන්න ඕන. අපිත් දේව වචනේ පෙරලන්න ඕන වෙන පිණිස. මොකද ඕන කෙනෙක්ගේ අතින් මේ දේ වෙන්න පුළුවන්. අපි කවුරුත් සුපර්මෑන්ලා නෙමෙයි. නිසා ප්‍රවේශම් වෙන්න ඕන අපි.
දේවදරුවන් ප්‍රවේශම් වෙන්න ඕන. සැබෑ දේවදරුවෝ ප්‍රවේශම් වෙන්න ඕන. උන්වහන්සේගේ වචනේ පෙරලන්නේ නැතුව ශුද්ධාත්මන මහන්සිය තුළ බොහෝ ප්‍රවේශමෙන් මේ ගමන යන්න. 17 වෙනි පදයේ කියනවා එබැවින් ප්‍රේමවන්තයනි නුඹලා මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින් කලින් දැනගෙන ඉන්නවා ඔබ මම මේ දේවල්. ආමෙන්. අද දේවදරුවෝ ලෙස අපි මේ කතා කරන දේවල් කලින් දැනගෙන සිටිනවා. නේද? කලින් දැනගෙන සිටිනවා. දැන් ඔබ මම උන්වහන්සේ තුළ ගැලීම ලබලා යම් වරුදු ගානක් යම් කාල සීමාවක් ගිහිල්ලා සිටින අය නිසා ඔබ මම මේවා කලින් දැන් දැනගෙන සිටිනවා. කලින් දැනගෙන සිටින බැවින් දුෂ්ටයන්ගේ මුලාවෙන් ඇදී නොගොස් නුඹලාගේ ස්ථිරභාවයෙන් නොයැටෙන පිණිස පරිස්සම් වෙන්නලු. අන්න තව අවවාදයක්. ඔබට මට කියන්නේ කලක් මේ කිතුණු ඇදහිල්ල තුල ගියායටයි මේ කියන්නේ. අලුත උපන් අයට නෙමෙයි, අලුත ඉබිදිච්ච ගමන් අයට නෙමෙයි මේ කියන්නේ. ගැලවීම ලබලා නැවත උත්පාදනය ලබලා යම් කාලයක් ගත කරපු යම් කාලයක් ගමන් කරපු පරිණත කිතුණුවන්ටයි මේ පාවුලුතුමා කතා කරන්නේ. ඒ නිසා මේ පරිණතයි පරිණතයි කියලා හිතන් ඉන්නත් එපා. හැබැයි මෙතනදී කතා කරන්නේ යම් පරිවර්තනයක් වෙලා තිබෙන පරිණත කිතුණුවන්ටයි මෙතනදී පේත්‍රස්තුමා කතා කරන්නේ. ඒ නිසා මෙතනදී අවවාදයක් දෙනවා. නුඹලාගේ මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින් දුෂ්ටයන්ගේ මුලාවෙන් ඇදී නොගොස්. ඒ කියන්නේ ඇදී යන්න පුළුවන් නේ. ඒකයි කියන්නේ ඇදී නොගොස් කියන්නේ ඇදී යන්න පුළුවන්. ඒ අවදානය තිබෙනවා. අවදානම තිබෙනවා. මුලාවෙන් ඇදී නොගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස. ඒ කියන්නේ ඔබට මට මේ ඇදහිල්ලේ මාර්ගය තුල තිබෙන ඒ ස්ථිරභාවයනොත් වැටෙන්න පුළුවන් කියන අවදානම පේත්‍රස්තුමා මතක් කරනවා. කවුරුත් හිතන්න එපා මම නම් වැටෙන්නේ නැහැයි කියලා. හොඳේ. මෙතනදී පේත්‍රස්තුමා මතක් කරනවා නුඹලාගම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස ප්‍රවේශම් වෙන්නලු. ඒ කියන්නේ ස්ථිරභාවයෙන් වැටෙන්න පුළුවන්. ස්ථිරභාවයෙන් වැටෙන්න පුළුවන්. එහෙනම් අපි කවුද? දේවදරුවනේ. අපි කවුද? ප්‍රවේශම් වෙන්න කියලා පේත්‍රස්තුමා මෙතනදී කියනවා. 18 වෙනි පදය. එහෙත් අපගේ ස්වාමී වූ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේගේ දැනගැන්මෙහිද වර්ධනය වෙන්න. අපි කලිනුත් මේවා ගැන කතා කරලා තිබෙනවා ගිය සුමානෙත්. වර්ධනය වෙන්න ඕන දිනපතා මොනවා තුලද? ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේගේ දැනගැන්මෙහිද වර්ධනය වෙන්න ඕන. වර්ධනය වෙන්නේ නැති කෙනා මේ කාරණාවල් එක්ක විසිරීලා ගහගෙන යනවා. ස්ථිරභාවයෙන් වැටෙනවා. වර්ධනය නොවන තැනැත්තා, වර්ධනය නොවන කිතුණුවා වැටෙනවා. වර්ධනය නොවන කිතුණුවා ස්ථිරභාවයේ ඉන්න යන්නේ නෑ ගොඩක් කල. වර්ධනය නොවන කිතුණුවා මුලාවෙන් ඇදී යනවා. ඒක නිසා තමයි පේත්‍රස් මෙතනදී මේ කාරණා ගැන අවවාද කරන්නේ. උන්වහන්සේගේ සෙනගට. දෙවදරුවනේ අපි ප්‍රවේශම් වෙමු මේ කාලය තුල. වර්ධනය වෙමු අපි දෙවියන් වහන්සේ තුල. වර්ධනය වෙමු. ඊට පස්සේ ඒක අවසන් කරනවා පේත්‍රස්තුමා දැනටත් සදා කාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන් කියලා ඒ පරිච්ඡේදය ඒ අවුම් පත්‍රය එළියුම අවසන් කරනවා. එනිසා මේ වචනය තුලින් ඔබට මට උන්වහන්සේ මේ උදෑසනත් යම් කාරණාවක් කතා කරා. ඒ 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයයි අපි ඊ타මත්ම කුඩා ලෙස සරලව මේ බැලුවේ. මොකද මේවා අධ්‍යයනය කරන්න පැය ගණන් දවස් ගණන් යන දේවල්. මට එහෙම ලොකු දැනගැම්මකුත් නැහැ. නමුත් මේ වචනය තුලින් ඔබට මට උන්වහන්සේ අද යමක් කතා කරා. ඒ පේත්‍රස්තුමා කතා කරා විදිහට ඔබ මම අපගේ සිත් අවංක නම් ඒ අවංක සිත් පුබුදු කරවන පිණිස මේ දේවල් මතක් කරා පේත්‍රස්තුමා. එහෙනම් ඔබ මම අද මේ වචනය කියවනකොට ඔබට මට මේ කාරණාවල් මතක් වීම තුල ඔබගේ මගේ සිත් පිබිදෙන්න ඕන. මොකද අවදානමක් තිබෙනවා. ඒ අවදානමෙන් ඔබ මම බේරෙන පිණිස අපි ප්‍රවේශම් වෙන්න ඕන. අපි වර්ධනය වෙන්න ඕන. අපි උනන්දුවෙන් ක්‍රියා කරමින් ක්‍රියා කරන්න ඕන උනන්දුවෙන්. ඒ වගේම අපි උත්සාහ කරන්න ඕන. දැන් මේ වචන මම මේ පරිච්ඡේදයේ ආපු වචන කීපයක් මම නැවත කිව්වේ. මේක නැවත කියවලා බලන්න. ඒ නිසා මේ කාලය තුල අපි ප්‍රවේශම් වෙමු.
මේ වචනේ මම දැන් අදට අවසන් කරන්නට යනවා. ඒ නිසා මේ පේත්‍රස් තුමා තුලින් උන්වහන්සේ ඔබට මට කියපු දේ තුල අපි උන්වහන්සේට යටත් වෙන්න ඕන. වර්තමානයේ මේ ලංකාවේ මේ ලෝකයේ දේවල් එක්ක ගහගෙන යන්න ඉඩ දෙන්න එපා. ප්‍රවේශම් වෙන්න ඕනේ. අපිට තිබෙන ඉලක්කයක්. ඒ ක්‍රිස්තුස් වහන්සේ සභාව ඔසවා ගැනීමේ බලාපොරොත්තුව. ඒක කවටකම් කරන ඒකට ගරහාන කිදුනොත් මේ ලෝකේ ලංකාවෙත් ඉන්නවා. ක්‍රිස්තුස් වහන්සේගේ ඊමක් ගැන බලාපොරොත්තුවක් නැති, ඒක විශ්වාස කරන්නේ නැති කිතුනුව මේ ලංකාවෙත් ඉන්නවා. මේ ලෝකෙත් ඉන්නවා. නමුත් අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. අනේ ස්වාමිනේ, මේ බලාපොරොත්තුව තුල අපිට රැඳෙන්න උදව් කරන්න. ඔබගේ දරුවන්ට උදව් කරන්න ස්වාමිනේ. ඔබ අද එදා ඔබ පේත්‍රස් තුමාට කිව්ව දේ අද අපි අහනවා මේවා ලියවිලි කියවලා. මොකද ඔබ අලුත් එළිදරව් වීම දෙන්නේ නැහැ. දේව වචනේ එළිදරව් වීම තමයි අද ඔබට අපිට ඔබ මතක් කරන්නේ. නිසා ස්වාමිනේ, එදා පේත්‍රස් තුමා තුලින් ඔබ එදා එවකට සිටියා වූ ඒ සැබෑ කිතුණන්ට කිව්ව දේ අද ඔබ අපට කතා කරනවා. ස්වාමිනේ, අපිට උදව් කරන්න, අපිට ඔබට යටත් වෙන්න උදව් කරන්න, දේව බයෙන් යටත් වෙන්න, ප්‍රවේශම් වෙන්න උත්සාහ කරන්න, උනන්දුකමෙන් උත්සාහ කරන්න. ස්වාමිනේ, ප්‍රවේශම් වෙන්න, පුබුදවා ගන්න මේ කාලය තුල ඔබගේ දරුවන්ට අපිට උදව් කරන්න. මේ වචනෙන් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ආමෙන්.